තෙරුවන් සරණයි. මහා ප්‍රඥාවෙන් සහ 이르දි බලයෙන් අගතැන්පත් වූ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඒ උතුම් අග්‍රතනතුරටපත් වූ මේ නවම් පුර 15 පොහොය දිනය සීත ටීවී අමාවැස්ස පෝදා සජීවී විකාශය අපි අද දවසේ ඔබ වෙත සජීවීව ගෙන එන්නේ කුප්පියාවත්ත ජයසේකරාරාම පුරාණ විහාරස්ථාන පරිසරයේ සිටයි. උදෑසන සිටම දාන ශීල භාවනා ආදී පින්කම් රැසකින් මේ පරිසරයේ එක්කාසු වී සිටින සියලුම උපාසක උපාසිකාවන් ඒ වගේම සියත ටීවී හරහා අපව නරඹන දහස් සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ට තමන්ගේ බෞද්ධ අරමුණු පෙරදරි කරගෙන අද දවස බොහොම බැතියෙන් පුණ්‍යානුමෝදනාවෙන් යුතුව ගත කරන්නට අවස්ථාව සලසා දෙනවා. මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් බොහෝ විහෙර විහාරස්ථානවලට බෞද්ධ ජනතාවට වැඩි වශයෙන් එක්කාසු වන්නට ලැබෙන කාලයක් නොවේ. ඒ නිසාම මේ ටීවී නාලිකා හරහා රේඩියෝ නාලිකා හරහා දහස් සංඛ්‍යාත බැතිමතුන් මෙවැනි පුණ්‍ය කර්ම වලට අද දවසේදී එක්කාසු වී සිටිනවා. සීත ටීවී අමාවැස්ස පෝදා සජීවී විකාශයේ අප මීළඟ ධර්ම දේශනාව සඳහා යොමු වන්නට සූදානම්. අද දවසේදී මේ පුණ්‍ය භූමියට වැඩම කළ මේ මහා සංඝ පීතෘන් වහන්සේ ගැනත් අපි සඳහන් කරන්නට ඕනි. මේ ජයසේකරාරාම පුරාණ මහා විහාරස්ථානයේ වසර 15කට වැඩි කාලයක් Tamanගේ ජීවිතය ගත කරමින් මේ පින්වන්ත ස්වාමින් වහන්සේලා සමග Tamanගේ අධ්‍යාපනය ඒ වගේම Tamanගේ ශාසනික ජීවිතේ හැඩගන්වාගත් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමකටයි අප මීළඟ ධර්ම දේශනාව සඳහා අද දවසේදී ආරාධනා කළේ. උන්වහන්සේ සඳහන් කළ ආකාරයට තලල්ලි ධම්මානන්ද නායක ස්ථවිරයන් වහන්සේගේ අනුදැනුම අනුශාසනාව යටතේ උන්වහන්සේ මේ විහාරස්ථාන පරිසරයේදී Tamanගේ ඒ ශාසනික මෙහෙවර ශාසනික ගමන් මඟ ආරම්භ කරනවා. අප ගෞරවයෙන් අද දවසේ ආරාධනා කළා මාළඹේ අරංගල කහන්තුඩ පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය රාජකීය පඬිත සද්ධර්ම වාගීශ්වර විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර අපේ නායක ස්ථවිරයන් වහන්සේට උන්වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන්නට අප බොහොම ගෞරවයෙන් දැහැත් වට්ටියේ පිළිගන්වා ආරාධනා කරනවා. මේ විහාරස්ථානයේ දායක සභාවේ ලසන්ත විතාරණ මහත්මයාට අප සියලු දෙනාම සාදුනාද දෙමින් මේ ආරාධනාව සිදු කරන්නේ සියත ටීවී නවම් පුන් පොහෝදා අමාවැස්ස සජීවී විකාශයේ මීළඟ ධර්මදේශනය පවත්වන්නටයි අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නරන් සනහාලු දයාවිනි ආලෝකයක් ගන අඳුරට උදාවුනි දෙවියන් පවා පායුගලත් නොබාමිනි පායුග වන්දින් නිමි සංබුදු රච්චානිනි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ
අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛවේ පුරිසෝ මහතුරුක්ඛස්ස සාඛාඵලා සංගන්හති පපටිකං ගන්හති තච්ඡං ගන්හති භිග්ගුං ගන්හති සාරං ගන්හති කොළඹ 10 කුප්පියාවත්ත ජයසේකරාරාම මහා විහාරාධීශ්වර තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේහි නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී පූජනීය අපේ තලල්ලේ ධම්මදේව ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ පින්බිමෙහි වැඩවසන පින්වත් මහා සංඝ රුවනින් අවසර ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික පින්වත්නි මේ ලෝකයට පහළ වුණ ශ්‍රේෂ්ඨතම උත්තම යානන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ භව කතරේ අතරමන්ව සසර ගින්නින් දැවෙන බොහෝ දුක් විඳින සත්වයාට ඒ භයානක දුකින් අත මිදෙන්නට ආශ්චර්යවත් ධර්ම මාර්ගයක් මේ ලෝකයාට හෙලිපෙහෙලි කොට වදාළේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින්. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ උතුම් බුදුබණ පදයක් මේ නවම්පුර 15ක් පොහොය දවසේ කුප්පියාවත්ත ජයසේකරාරාම මේ ආශිර්වාද මහා පුණ්‍ය භූමියේ ඉඳගෙන ඔබ සැම ශ්‍රවණය කරන්නට ගුවනින් එකතු වන්නටයි සූදානම්ව සිටින්නේ. පින්වත්නි නවම්පුර 15ක් පොහොය ගැන ඔබ මේ වෙන විටත් දන්නවා. වචනයකින් දෙකකින් සිහිපත් කළොත් අපේ තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු මේ ශාසනය ඇති කරලා ප්‍රථම වතාවට තමන්ගේ ගෝල පිරිස එක් කරලා මහා සංඝ සන්නිපාතයක් මහා රැස්වීමක් පවත්වපු මහා සංගමයක් පවත්වපු මහා සමිතියක් පවත්වපු ප්‍රථම දවස අදයි බුද්ධත්වයෙන් ප්‍රථම වතාවට. පින්වත්නි සාරිපුත්ත මෞද්ගල්‍යාන කියන මේ දෑග සව්වන් වහන්සේලාට ඒ තනතුරු ලබා දුන්නේ අද වගේ උතුම් දවසකයි.
එදා මාරයා ඇවිදිලා බුදුරජාණන් වහන්සේට චාපාල චෛත්‍යස්ථානී වැඩ සිටින වෙලාවේ බුදුහාමුදුරුවනේ මටත් ටිකක් ඉඩ දෙන්න. දැන් ඔබ වහන්සේ වැඩ හිටියා හොඳටම ඇති. කිව්වා නේද පරිනිර්වාණයට වඩිනවා කියලා. කවදද බුදුහාමුදුරුවනේ ඒ කියපු වචනේ ඉෂ්ට කරන්නේ? එහෙම මාරයා ඇවිදිලා බුදුරජාණන් වහන්සේගෙන් විමසීම කළා. කල්තියා පැමිණිලා පරිනිර්වාණයට වඩින්න ආරාධනා කළා. ඊට පස්සේ කිව්වේ මාරය මම ඉදිරියේදී ඒක කියන්නම්. නවම්පුර 15ක් පොහොයේ නැවතත් මාරයා එනවා. ධර්ම භාණ්ඩාගාරික ඒකශ්‍රුතධාරී ආනන්ද මහා ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේට කාලයක් වැඩ ඉන්නට ආරාධනා කරන්නත් අමතක වෙනවා. පින්වත්නි, ඒ ප්‍රමාද දෝෂයෙන් මාරයා වහා පැමිණෙනවා. මා ආරාධනයක් කළා. ඔබ වහන්සේ දිනයක් කියනවයි කියලා කිව්වා. කවදද බුදුහාමුදුරුවනේ පිරිනුවන් පාන්නේ මට දිනය කියන්න කියලා මාරයා නැවතත් ඉල්ලා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මාරය බුදුවරු යථාවාදී තථාකාරී. බලන්න, යමක් කිව්වොත් ඒ විදිහටමයි කරන්නේ. යමක් කළොත් ඒකමයි කියන්නේ. අපේ මිනිස්සු නම් කොහොමද? කියන්නේ එකක් කරන්නේ තව එකක්. සමහර අය එහෙම තමයි. නමුත් වටිනා බුද්ධ ගුණයක් කියන දේමයි කරන්නේ, කරන දේමයි කියන්නේ. මාරයට මතක් කළා, මාරය බය වෙන්න එපා. තථාගතයන්න් වහන්සේ තව 3 මාසයකින් අද ඉඳලා, ඒ කියන්නේ එන වෙසක් පුර 15ක් පොහොය දවසේ ඒකාන්තෙන්ම පරිනිර්වාණයට වැඩම කරනවා කියලා ඔන්න මතක් කළා. පින්වත්නි, ඒ අනුව මෙන්න මෙච්චර කාලය තව ජීවත් වෙන්නේ කියලා ආයුෂ සීමා කිරීම, ඒ කියන්නේ ආයු සංස්කාරය අතහැරීම සිද්ධ කරන්නේ පින්වත්නි අද වගේ උතුම් නවම්පුර 15ක පොහොය දවසකයි. ඒකත් අද දවසේ වටිනා කාරණයක්. ඒ වගේම පින්වත්නි අද වගේ එදා ගොඩාක් සිල් තිබුණේ නැහැ. සිව්වන පෙරස කැඳවලා මොකද්ද කළ අවවාදේ? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන ශාසනං. ඔච්චරයි අවවාදී. ගොඩාක් විනය නීති රීති තිබුණේ නැහැ. දැන් සමහර අය අහනවන්නේ සිල් අරගෙන හාමුදුරුවනේ 12න් පස්සේ මොනවා හරි ආහාරයක් ගත්තොත් ඒක වැරදිද? ආධ්‍යාත්මික ගමනට බාධාද? තව සමහර මිනිස්සුත් එහෙමනේ. පන්සලට දන් හැන්දක් පූජා කරන්නේ නේ. හැබැයි බලන් ඉන්නවා ඉර හැරුණට පස්සේ ස්වාමින් වහන්සේ ඇපල් ගෙඩියක් හරි වැළඳුවද කියලා. ඒව එච්චර ලොකු කාරණා නොවන්නේ. මුල් කාලේ එහෙම දෙයක් තිබුණේ නැහැ. මහ රාත්‍රියේ පිණ්ඩපාතේ වැඩියා. ඉඳුල් වතුර පහරවල් ඇඟට වැදිච්ච, ඔළුවට වැදිච්ච අවස්ථා තිබුණා. මිනිස්සු බය වෙච්ච අවස්ථා තිබුණා. ඒ නිසා පින්වත්නි, සීලයට වඩා එහාගේ අර්ථයක් මේ ධර්මයේ තුලින් මතු කරගත යුතු වෙනවා. අපි ආපහු පස්සට එන්න. ධර්ම දේශනාව ආරම්භ කරන මොහොතේ අපේ නිවේදක මහත්මයාත් වචනයක් සිහිපත් කළා. මේ පුණ්‍ය භූමිය ගැන පින්වත්නි අත්දැකීමෙන්ම කියන්න ඕන, මේක බොහෝම ආශිර්වාද පුණ්‍ය භූමියක්. මේ රට පුරා
සතර දිබ්බාගේ ඉන්න බොහෝ දෙනා කුප්පියාවත්ත ජයසේකරාරාම විහාරයට එනව නාපු කෙනෙක් නැති තරම්. මහා රෝහල බොහොම ළඟයි. රෝගියෙක් ගෙනාවත් දුවගෙන එන්නේ මෙහෙට. හරි ලස්සන භූමිය. ලස්සන ආශිර්වාද බෝධින් වහන්සේ. ඒ වගේම තව තවත් බොහොම ලස්සන වෙලා. ඒ නිසා පින්වත්නි මේ භූමියේ මලක් පූජා කරලා මේ චේතිය වටේ ප්‍රදක්ෂිනා කරලා අර බෝධින් වහන්සේ වටේ ප්‍රදක්ෂිනා කරලා ඔබ ප්‍රාර්ථනාවක් කළොත් මෙන්න මේ යහපත් අරමුණ ඉෂ්ට වේවා කියලා අපි අත්දැකීමෙන්ම දන්නවා ඒ ප්‍රාර්ථනාව සඵල වෙන බව. ඒ නිසා පින්වත්නි බොහෝ අයට සිත සාධන පුණ්‍ය භූමියක්, බොහෝ අයට සිත සාදපු ආශිර්වාද භූමියක්. ඒ නිසා මේ බෝධින් වහන්සේ නිකං බෝධින් වහන්සේ නමක් නෙමෙයි. මේකට අපි කියන්නේ ප්‍රාර්ථනා බෝධින් වහන්සේ නමක්. නරක ප්‍රාර්ථනා නෙමෙයි. යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට කරගත හැකි ඔබ හිතුවත් නැතත් ඒ ආශිර්වාදය ලැබෙන මහා පුණ්‍ය භූමියක්. මේ විහාරස්ථානයේ පින්වත්නි මහා නායක ස්වාමින් වහන්සේලා පරපුරක් වැඩ සිටිය මහා රමණීය විහාරස්ථානය. අතිපූජනීය කොස්ගොඩ ධම්මවංශ මහා නායක හාමුදුරුවෝ ඔබට සිහිපත් වෙන්න ඕන. ඒ වගේම මේ විහාරස්ථානයේ ස්වර්ණමය යුගය අමරපුර සද්ධම්ම වංශ මහා නිකායේ වැඩ සිටිය මහා නායක සාහිත්‍ය සූරි රාජකීය පඬිත් දර්ශනපති අතිපූජනීය තලල්ලේ ධම්මානන්ද මහා නායක මහා ස්වාමීන් වහන්සේ දැක්කත් පින්වත්නි අපේ සිතට මොනතරම් ශාන්තියක්ද. වචනයක් කතා කළත් බලන්න මොනතරම් ශාන්තියක්ද. වහන්සේ සමග විනාඩි 10ක් පැයක් කතා කළත් එක වචනයක් නැහැ මෙන්න මේක ඕනේ නැහැ කියලා පැත්තකට දමන්න. ඒ නිසා පින්වත්නි වෙන මොන දේශනාවක් කළාටත් වඩා මේ පුණ්‍ය භූමියෙහි මේ වැලිමලුවේ ඉඳගෙන අර පැත්තෙන් චේතිය අපට පේනවා. මේ ඉස්සරහෙන් රමණීය මහා විහාර මන්දිරය, මේ පැත්තෙන් රමණීය බෝධි ප්‍රාකාරයේ සහිත මහා ආශිර්වාද බෝධිරාජන් වහන්සේ. මේ වගේ අවස්ථාවකට අපට එක මිනිත්තුවක් සම්බන්ධ වෙන්න ලැබුණත් ඒක හරි වටින මහා ජීවිතයේ මහා පින්කමක්, මහා ආශිර්වාදයක්. අවුරුදු 15ක් විතර පින්වත්නි මේ වැලි කැටයක් නැර පා ගන්න පෑගෙන්න තරම් අපි මේ භූමියේ ඇවිදලා තියෙනවා. දීපාන්දර ඉගෙන ගන්න යන්නෙත් අර සම්බුද්ධ පූජාව පවත්තලා. උපාසකම්ම කෙනෙක් ඉන්නවා, අදත් ඉන්නවා, එදත් හිටිය කවුරු හරි. දීපාන්දර යන විට පූජාව තැම්පත් කළා සුදු මල් මිටක් දෙනවා පූජාව පවත්වන ස්වාමින් වහන්සේට. උන්වහන්සේ බෝධින් වහන්සේට හරි, වෙහෙර වහන්සේට හරි, විහාරයට හරි ඒ මල් මිට පූජා කරනවා. ඒක භාවනාවක් වගේ. ඒ නිසා මම මගේ ජීවිතය තුළින් ලබාගත් පුදුමාකාර ආශිර්වාදයක් මේ පිම්බිමෙන් ගත්ත බව අපි දන්නවා. ඒ නිසා පන්තියට ගියත්, පාසලට ගියත්, පිරිවනට ගියත්, විශ්වවිද්‍යාලයට ගියත් ඒ හැම තැනකටම ඒ ජබය ඒ ආශිර්වාදේ හරි ආශිර්වාදයක් වුණා. පින්වත්නි දැන් මේ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ අපේ පූජනීය ශාස්ත්‍රවේදී තලල්ලේ ධම්මදේව ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කාර්යශූරයි, තරුණයි. ඒ නිසා තව තවත් ආලෝකයෙන් එකතු කරමින් මේ ගමන යනවා දකින්නකොට අපිට සතුටුයි. අපි කෙලින්ම දැන් අපි සූත්‍ර පාඨය වෙත ගමන් කරමු. නැවත වතාවක් සූත්‍ර පාඨය සිහියට ගන්න සාදු කියන්න. ඉද බික්
භික්ඛවේ පුරිසෝ මහතුරුක්ඛස්ස සාඛාපලසංගන්හති පපටිකං ගන්හති තච්ඡං ගන්හති භිග්ගුං ගන්හති සාරං ගන්හති මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ එන සූත්‍ර ධර්මය මහා සාරෝපම සූත්‍රය. බණ අහන ඔබ මේ බණෙහි මාතෘකාව කොහෙද කියලා දැනගන්න ඕන නේද? මේ සුළු කාලයකින් ඔය සූත්‍ර කරුණු ඔක්කොම සාකච්ඡා කරන්නට ලැබෙන්නේ නැහැ. ධර්මයට කැමති ධර්ම රුචික භාවයේ වඩන කෙනෙක් මේ සූත්‍රයේ තියෙන තැන දැනගත්තාම නැවත ගිහිල්ලා ඒ බණ පොත පෙරලලා එයාට පුළුවන් මුල ඉඳලා අගට ඒ සූත්‍රය හොඳට කියවලා අර අහපු ලබාගත් ශ්‍රුතවත් ඥානය චින්තාමය ඥානයට භාවනාමය ඥානයකට බලවත් කරගන්න. පින්වත්නි, දවසක් තථාගත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක එළි මහණි හරියට මේ ලස්සන මේ භූමිය වගේ වෙන්නේ නැති ඒ නිසංසල පරිසරයේ වැඩ හිටියා. ලස්සන වෘක්ෂ ලතා තිබුණා. ඈතින් බලනකොට මහ විශාල වනස්පති වෘක්ෂයක් තිබුණා. ස්වාමින් වහන්සේලා අලුත පැවිදි වෙච්ච අය උන්වහන්සේලායින් කෙනෙකුට කතා කරලා කිව්වා මහාන මෙහි එන්න. අර ඈතින් පේන ගහෙන් වටිනාම දෙයක් අරගෙන එන්න. ඒ ස්වාමින් වහන්සේ ගියා බැලුවා මල් පිපිලා තිනවා, ගෙඩි හැදිලා තිනවා, අතු තියෙනවා, මුල් තියෙනවා, ඔක්කොම තියෙනවා. වටින්නේ මේ අත්තක් කඩාගත්තා නම් මල් ගෙඩිත් තියෙනවා, හොඳයි වටින දෙයක්. අරගෙන කඩාගෙන ගිහිල්ලා බුදුහාන්ට දුන්නා. බුදුහාඳුර හොඳයි කිව්වා. උන්වහන්සේ තේරුම් ගත්තේ ගහේ වටිනම කොටස මේ අත්තක් කඩාගත්තා නම් හරි. දෙවෙනි ස්වාමීන් වහන්සේත් ඇරියා. උන්වහන්සේට හිතුණා නෑ අනුන් කරන දේම කරන්න හොඳ නෑනේ. අත්ත වටිනවා, මල් පිපිලා තියෙනවා, ගෙඩිත් තියෙනවා. දැන් අපේ අය නම් එහෙමනේ. එහා පැත්තේ තමන් ඉන්න තැන එහා පැත්තේ කඩේ අපි හිතමු මේ බුලත් විඩ කඩයක්. ඒක හොඳට නැගලා යනවා. මෙයත් මොකද කරන්නේ? මාත් ඒකම කරන්න ඕන කියලා ඒක දාන හරියන්නේ නැහැ නේ. එකම තැන දෙකක් හරියන්නේ. බින්වත්නි, එනිසා අර ස්වාමීන් වහන්සේ හිතුවා නෑ මම කොලාතු ගෙනියන්නේ. මේ ගහේ වටින දෙයක් තමයි පොත්ත. මහතෝ රුක්කස්ස පපටිකං ගන්හති. පපටිකං කිව්වේ පොත්ත. පොත්ත අරගෙන ගිහිල්ලා දුන්නා. හොඳයි කිව්වා. තුන්වෙනි ස්වාමීන් වහන්සේ මහතෝ රුක්කස්ස තචං ගන්හති. පොත්ත ගලවපු තැන සිවිය. ඒක වටිනවා සුළු දෙයක් වුණාට ගහට අවශ්‍ය ඒ විවිධ සංයුතින් රසායනික සංයුතින් එකතු කරනවා. නිසා තචං ගන්හති සිවිය ගලවගෙන ගිහින් දුන්නා. හොඳයි කිව්වා. හතරවෙනි කෙනා පින්වත්නි පෙග්ගුම් ගන්හති. අර ගහේ එළය හාරලා අරගෙන ගියා. පස්වෙනි කෙනා සාරං ගන්හති. ගහ විද්දලා කළු සාරය අරටුව ටිකක් අරගෙන ගියා. පස් දෙනා දැන් පහක් ගෙනාවා. පපටිකං ගන්හති. ඊට ඉස්සරලා සාඛා පලාසං ගන්හති. කියන්නේ කොලාතු ගෙනාවා. මොනවද පහ? දෙක පපටිකං ගන්හති. පොත්තක් ගලවගෙන ආවා. තචං ගන්හති. සිවිය ගලවගෙන ආවා. පෙග්ගුම් ගන්හති. එළය අරගෙන ආවා. සාරං ගන්හති. අරටුව
ගෙනාවා. 5 දෙනාට පින්වත්නි වටිනාකම ගහේ තේරිච්ච හැටි ඔක්කොම හොඳයි කිව්වා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සම්බුද්ධ ශාසනයට අදාළ බික්ඛු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසත් ඔන්න ඔය වගේ. මේ සම්බුද්ධ ශාසනය කියන්නේ මහා සාර භාර මහා වෘක්ෂයක්. මේකේ ප්‍රධාන ශාඛා 3ක් තියෙනවා. ඒ මොනවද? පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටි වේද ශාසනය. පරියත්තිය කියලා කියන්නේ තෙවලා දහම. ඒ කිව්වේ 3 ආකාරයකින් දෙසපු දහම. මොනවද? සුත්ත, විනය, අභිධම්ම. පින්වත්නි, එතකොට පටිපත්ති ඒ ධර්මයේ කියලා අහලා සාකච්ඡා කරලා ඒක පටිපදාවට නගනවා. ඒ ධර්ම මාර්ගයේ යනවා. එහෙම යන කෙනා ඉන්නේ කොහෙද? අර පටිපත්ති ශාසනය බලවත් කරන කෙනෙක්. තුන්වෙනි එක පටිවේද. අර නියම මාර්ගයේ ඒකායන මාර්ගයේ නොරදින මාවතේ සේද මාවතේ ගමන් කරන විට සමාධි ලබනවා. රූපාවචර ධ්‍යාන ලබනවා. අරූපාවචර ධ්‍යාන ලබනවා. සෝතාපන්න සකදාගාමි අනාගාමි මහරහත් භාවයේ ලබනවා. ඒ තමයි ධර්ම මාර්ගයේ ඵල ලබා ගැනීම. මේක තමයි පටිවේද විද් අවබෝධ කිරීම. ඒ නිසා මේ 3 ආකාරයක ශාසනය එහි හිමිකරුවෝ වෙන්නට නම් අපි බණ අසන්න ඕන. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒ ගමනින් ප්‍රතිඵල ලබන්න ඕන. පින්වත්නි, මේ දැස පියවෙන්න මත්ින් අපට බැරි වුණොත් අඩුම ගානේ සමාධි සිතක්වත් ඇති කරගෙන මේ ලෝකෙන් යන්න දැස පියා ගන්න. ඒ මරණය බොහෝම භයානක බියජනක එකක් කියන එක අපේ ධර්මයට අනුව සඳහන් වෙනවා. ඒ නිසා පින්වත්නි, මේ දැන් අපි ඔක්කොම හුස්ම ගන්නවා. ගන්න හුස්ම පහළට හෙලනවා. ආයි ගන්නවා. ආයි පහළට හෙලනවා. හැබැයි පින්වත්නි, මොහොතක් එනවා. පහළට හෙලපු හුස්ම ටික උඩට අල්ලගන්න බැරුව යනවා. පහළට හෙලපු හුස්ම ටික ආපහු අල්ලගන්න බැරුව යනවා. පින්වත්නි, අන්නේ වෙලාව මොකද්ද? ඒක මරණයයි. මේකට වැඩි වෙලාවක් යන්නේ. උපන් මොහොතේ සිට මේ ලෝකෙන් සමුගන්නකම්ම අපි කරන්නේ ඕකයි. හුස්ම ගන්නවා, ආයි පහළට හෙලනවා, ආයි ගන්නවා, ආයි පහළට හෙලනවා. හැබැයි යම් වෙලාවක පහළට හෙලපු හුස්ම රොද ආයි අල්ලගන්න බැරි වුණොත් ආයි වෙන කටයුතු අවශ්‍ය නැහැ. ඒක මරණය. සියල්ල තැහැර දාලා යන්න වෙනවා. එතකොට කියන්න බෑනේ සිල් පදයක් ජීවිතේට සමාදන් වුණේ නැහැ. බණපදයක් ඇහුවේ නැහැ. පන්සල ළඟ තීලත් දන් හැන්දක් මට බුදුහාමුදුරුවන්ට හරි පූජා කරන්නට බැරි වුණා නි. කොච්චර බලවත්කම් තිබුණද? කොච්චර ධනවත්කම් තිබුණද? කොච්චර පිරිස ආශ්‍රය කළාද? ඒ කවුරු ආශ්‍රය කළත් මොනව කළත් මොනව තිබුණත් මගේ ජීවිතේ දෙයනේ බැරි වුණානේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මයෙන් අල්ප මාත්‍රයක් හරි ජීවිතයට සම්බන්ධ කරගන්න. එහෙම හිතනකොට කොයිතරම් අභාග්‍යයක්ද එහෙම කරගන්න බැරි වුණොත්. අපි කියමනක් තියෙනවා, හර්ස් එකේ යනකොට පර්ස් එකවත් අරගෙන යන්න බෑ කියලා. ඇත්තනේ. නිතරම කවුරු වුණත්, කාන්තා කෙනෙක් වුණත් හැම්බෑග් එකක් තියෙනවා.
මම දැක්ක දවසක් පන්සලට එනවා සිල් ගන්න උපාසිකාවක්. මේ ගමන් බිමන් යන එන අරගෙන යන ඒ තමන්ගේ බෑග් එකත් එල්ලගෙන ඇවිල්ලා බැලුවා දානි ගන්න කොටත් ළඟයි. අත සෝදන්න යන කොටත් එල්ලගෙන යනවා. පස්සේ මං ඇහුවා විවේකී වෙලාවක උපාසිකාව බෑග් එකට ඔච්චර ආදරේ මොකද? අනේ හාමුදුරනේ ඒක පර්ස් එක කිව්වා දැක්කනේ. නිතරම පර්ස් එක අතේ. ඒ වගේම හාමුදුරනේ හතරම් බඩු ටික මේක ඇතුලේ කිව්වා. මං කිව්වා ඇයි ඕකස්සේ දාගෙන ආවේ? බෑනේ හාමුදුරනේ හොරු පැන්නොත් එහෙම ගෙදරට. මං කිව්වා ඉතින් ගෙදර තියෙන රත්තරම් බඩු ටික මාල චේන් ටික විතරද? අනේ හාමුදුරනේ ඒකට නම් මං හරි ආදරේ කියලා කිව්වා. පෙර සිල් ගන්න එනකොටත් පර්ස් එකයි රත්තරන් බඩු ටිකයි දාගෙන එනවා. ඒ වුණාට පර්ස් එක බෑග් එකේ දාගෙන ආවට හර්ස් එකේ යනකොට පර්ස් එක අරන් යන්න බැරි වෙනවා. එහෙම අරන් යන්න බැහැ. හැබැයි යම් කිසි කෙනෙක් පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය, මේ මහා සම්බුද්ධ ශාසනය නැමැති සාරභාර වෘක්ෂයෙහි ඒ වෘක්ෂයේ සෙවන ලද හොත් එබඳු කෙනා සැනසෙන කෙනෙක්, එබඳු කෙනා නිවෙන කෙනෙක්, එබඳු කෙනා ආශ්චර්යවත් ගමනක් යන කෙනෙක්. පින්වත්නි, අපි තව ටිකක් ඉස්සරහට යමු. මොනවද ස්වාමීන් වහන්සේලා අර සාරභාර වෘක්ෂය අරගෙන ආවේ? කොළ අත්තක් ගෙනාවා, පොත්තක් ගෙනාවා, සිවිය ගෙනාවා, එළය ගෙනාවා, අරටුව ගෙනාවා. බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාකාරකම් පහ අල්ලගෙනම මේ ශාසනයට උපමා කරලා දේශනා කරනවා. මේක ඖපම්‍ය දේශනාවක්. උන්වහන්සේ මතක් කරනවා මේ බික්කු බික්කුණී උපාසක උපාසිකා කියලා කිව්වට මේ ඇත්තෝ ඔය 5 දෙනාට සමානයි. සමහර අය සම්බුද්ධ ශාසනයේ කොලාතු තමයි ගන්නෙ. සාකාපලාසන් ගන්න. අර ගහේ වගේම තමයි. මොනවද කොලාතු කියන්නේ? ලාභ සත්කාරම් ගන්න හැටි. ඒ කිව්වි ලාභ සත්කාර ඔස්සේ දුවනවා. පන්සලට එන්නේ ඒකයි. සමහර අය සුදුවත අඳින්නේ ඒකයි. සමහර අය ඇතැම් අය ඔක්කොම නොවුනත් කහවත අඳින්නෙත් ඒකටම තමයි. ඒක තමයි ඇත්ත. ප්‍රත්‍යවේක්ෂා කරන්න වටින කාරණා. හැබැයි පින්වත්නි, ඕන කෙනෙකුට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි හරි ආශිර්වාදයේ, හරි රැකවරණේ තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනය නැමැති වෘක්ෂයෙහි සෙවණැල්ල හරියට ලබන කෙනාටයි. ඒ වෘක්ෂයේ සෙවණැල්ලේ ඉන්න කෙනාටයි. සාකාපලාසං කියවේ මොනවද? ලාභ සත්කාර පස්සේ දුවනවා. හිතන්නකෝ සාමාන්‍යයෙන් පින්කමකට එන්නේ නැහැ. ඔන්න කියනවා අද මහා පින්කම. අහවලා එනවා. මේවා බෙදා හරිනවා. මෙන්න මෙහෙමයි තෑගි භෝග දෙනවා කියලා. කවදාවත් එන්නේ නැති සමහර අය හිතන්නේ අද මමත් යන්න ඕනෝයි පින්කමටනේ. එහෙම හිතෙන්න පුළුවන් නේ. ආන්න එතකොට තියෙන්නේ ධර්මී අර්ථය ගැනීමක් නෙමෙයි. සාකාපලාසං ගන්නති. ලාභ සත්කාර කීර්තිය ඒ පසුපස ගමන් කිරීම එක හරියන්නේ කොලාතු ගත්තා වගේ. දෙවෙනි කාරණේ පින්වත්නි, පපටිකම් ගන්නති. ගහේ පොතු ගන්නවා. සම්බුද්ධ ශාසනය නැමැති ගහේ තියෙන පොතු මොනවාද? සීලං ගන්නති. අන්න සීලය අල්ල ගන්නවා. සමහර අය කියන්නේ එහෙම කොහොමද මම මේ පොය 12ටම සිල් ගත්තා. තව සමහර අය හූල්ල ඉන්නවා මේ කොරෝනා කාලේ සිල් ටිකවත් ගන්න බැරි වුණානේ හාමුදුරුවනි. එදා ඉඳලා වසර ගණනාවක් ගත්ත සිල් බැරි මොකද? ගෙදර ඉඳලා සිල් ගන්නට පුළුවන්. පන්සලට මෙන්න ඕනේ. එන්න පුළුවන් නම් ආරක්ෂාකාරීව හොඳයි. සීලය ගත්තට කමක් නැහැ. හැබැයි ඒක පින්වත්නි සිත උදුම්මවා ගන්න හොඳ නැහැ. රත්නපුරේ පැත්තේ දවසක් පෝය දවසක
බණකට වැඩිය. මට මේක හොඳට මතක හිටින සිද්ධියක්. පින්වත්නි ධර්මශාලාවට වඩින විට 9ට තිච්ච බණ වේදිකාව ළඟ සිල්ගත් අම්මන්ඩිල දෙන්නෙක් අර යාගෙන් කොණ්ඩෙන් අල්ලගෙන අනිත් එක්කෙනා යාගේ හිස් මුදුනේ කොණ්ඩෙන් අල්ලගෙන මේ ධර්මශාලාවට මම බණට වාඩිනම් බණ පටන් අරගෙන මගක් යනකොට මං අරගම ගත්ත සිද්ධිය මං හේවා නැගිටින්න ඔය උපාසකම්මා අනිත් එක්කෙනත් නැගිටින්න කාගෙමත් ඇහුවේ නැහැ මං ඇහුවා මේ පන්සලට ඇවිල්ලා මොකක් හරි යෝග භාවනාවක්වත් කරනවද පොය දවසට ඔබතුමිය අරයාගේ කොණ්ඩෙන් අල්ලන් හිටියා වේදිකාව ළඟ එයා ඔබතුමිය කොණ්ඩෙන් ඒ විදිහටම අල්ලන් හිටියා දෙන්න දෙපැත්තට ඇද්දා මොකද්ද මේ යෝග භාවනාව ඊට කට්ටිය hina වෙන්න පටන් ගත්තා පස්සේ hina වෙනකොට කෙනෙක් කට ඇරියා මට එන උගන්වන්න හාමුදුරේ මම දසසිල් එයා අටසිල් එයා කොහොමද මේ වේදිකාවේ කොටසට ආවේ එයා ඉන්නුනේ අටසිල් ගත්ත එක්කෙනා පල්ලෙහා කොටසනේ ඔන්න ප්‍රශ්නේ තමන් ගත්තේ දසසිල් කියලා අටසිල් ගත්ත කෙනාට උඩ වේදිකාවේ වාඩි වෙන්න දෙන්නේ කොණ්ඩෙන් ඇදලා පල්ලෙහාට දාලා බලන්නකෝ සිල් ගත්තට කමන්නේ ඒක උපාදානය කරගත්තොත් ගහේ පොතු ගත්තා වගේ වරදින්න පටන් ගන්නවා අවශ්‍ය අරමුණ සඵල වෙන්නේ නැහැ තුන්වෙනි කාරණේ පින්වත්නි තචං ගන්නති ඒ කිව්වේ සිවිය සිවිය කියලා සම්බුද්ධ ශාසනය උපමා කරන්නේ ඥානං ගන්නති ධ්‍යාන සමාපatti අර කලින් මතක් කළේ රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ඒවත් ගන්න පුළුවන් හැබැයි ඒවත් වටිනාම දේ නෙමෙයි ගහේනේ ධ්‍යාන සමාපatti ඒව වටිනාම දේ නෙමෙයි හතරවෙනි කෙනා ගහේ එළේ අරන් ආවා ඒකත් වටිනවා නිශාන්ත මහතුමා ඔය මොරටුවේ තියෙන හොඳ භාණ්ඩ ලී භාණ්ඩ අනේ වටින භාණ්ඩ දැව භාණ්ඩ එහි ලක්ෂ ගණන් වටිනේව සමහර මිනිස්සු රුපියල් 3000ට කරගහගෙන ඇවිල්ලා මේ ලාභෙට විකුණලා දාලා යනවා පන් 6000ට විකුණනවා මේ උප්පයාවත පන්සලේ ඉඳලා අපි මාළඹේ අරංගලට ගිහිපු දවසක එහෙම දෙයක් වුණා. එහෙ ගිහින් බැරින්නම් අටුවක්වත් පුටුවක්වත් මොකක්වත් තිබුණේ නැහැ. මිනිස්සෙක් කෙනෝ කවිච්චි වගේක් කර ගහගෙන හාන්සි පුටු කර ගහගෙන විකුණනවා අඩුවට දෙනවා. නමුත් ඔය මොරටුවට ගිහිල්ලා බලන්න කරන්න දෙයක් නැහැ. වාඩි වෙන්න පුටුවක් නැති නිසා මම කො එකක් තියලා යන්න. ආඳුරනේ ලාභයි ලක්ෂ ගණන් වටිනේවා. මං ඉතින් කියන වචනේ පිළිගත්තේ නේ. එකක් ගත්තා ගෝලයකට කියලා පාට කෙරෙව්වා ඉස්සරහා තැබුවා 6 මාසෙයි ගියේ වෙන්න ගුල්ලු ගහන්න පටන් ගත්තා හදලා තින්නේ අරටුවෙන් නෙමෙයි එළය වැඩි වටින් නැති ලීය ඒ නිසා එළයත් ගහක වටිනාම දේ නම් නෙමෙයි කියනවා මේ එළය කියන්නේ මොකද්ද සම්බුද්ධ ශාසනයේ නැමැති ගහේ ඒ තමයි ඥාන දස්සනං ගන්නාති ඉද්දෙවේද දිබ්බ සෝත දිබ්බ චක්කු පරචිත්ත විඥානන පුබ්බේ නිවාසානුස්සති ඥාන ඒවා බල ශක්තිනේ හෘදි ප්‍රාතිහාර්ය ගන්න උඩින් යන්න පුළුවන් ආකාශේ ගමන් කරන්න පුළුවන් ගගනචාරි පින්වත්නි පිච්චමලක වුණත් යම් කිසි කෙනෙකුට 이르දි ප්‍රාතිහාර්ය තියෙනකොට මලට නොතේරෙන්න මල උඩ වැඩ ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරු ඒකත් වටිනා දෙයක් හැටියට පෙන්වන්නේ නැහැ. ඊට වඩා වටින දෙයක් තියෙනවා. ගහේ එළයට වඩා තව වටින දෙයක් තියෙන එක මොකද්ද? සාරංගන්හති ඒ තමයි අරටුවයි වටින්නේ. කොලාතු ගෙනාවා, පොතු ගෙනාවා, සිවිය ගෙනාවා, එළය ගෙනාවා අන්තිම කෙනා තමයි වටිනම දේ ගෙනාවේ. ඒ මොකද්ද? ඒ තමයි අරටුව. සම්බුද්ධ ශාසනයේ නැමැති මේ සාඩ භාර මහා වෘක්ෂයේ වටිනාම අරටුව හැටියට පෙන්වන්නේ යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උචත නිබ්බාණං රාග ද්වේෂ මෝහ නැසීමෙන් නැති කිරීමෙන්
ලබන පරිශුද්ධ මනස තුල මතුවන ඒ තමයි ශිවං පදය හෙවත් නිර්වාණය. අපේ අරමුණ විය යුත්තේ කොලාතු කඩන්ට නොවේ, පොතු ගලවා ගන්නට නොවේ, සිවිය ගලවා ගන්නට නොවේ, එළය ලබා ගන්නට නොවේ, ගහේ අරටුව වූ සම්බුද්ධ ශාසනය නැමැති මහා වනස්පති වෘක්ෂයේ අරටුව නිර්වාණේ පසක් කරන්නටයි. පින්වත්නි, මේ ගමනේදී අපට වටිනවා අපේ ආත්ම ශක්තිය, ධෛර්යය, උත්සාහය හරිම වටිනවා. තවත් වෙලාවක පින්වත්නි, බුදුහාමුදුරුවෝ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නකොට කුරුළු රෑනක් ආවා. මේ ආපු කුරුල්ලෝ Tamanට කැමති තැන්වල ගස්වල වාඩි වුණා. ලැබුම් ගත්තා. සමහර අතු අග, සමහර අය කඳන් වල, ඒ වගේ සමහර අය ඔන්න මෙන්න කඩන් වැටෙන තියෙන වේලිච්ච අත්ත උඩ. පින්වත්නි, කවදත් දැකලා තියනවද කුරුල්ලෙක් ගහකට අත්තකට කිට්ටුනහම මේක පරීක්ෂා කරනවද? මේක වේලිලාද, අත්ත කඩන් වැටේද, මුල් හයියද දන්නේ? එහෙම බලනවද? බලන්නේ. කවදාවත් අපි දැකලත් නැහැ එහෙම. බුදුහාමුදුරුවෝ ඇහුවා ස්වාමීන් වහන්සේලාගෙන්, මහණෙනි මේ කුරුල්ලෝ ගහේ ඕන තැනක Tamanට රුචි පරිද්දෙන් මේ අතු උඩ ඒ අය වාඩි වුණා. එතකොට මේ අයට බයක් නැත්තේ ඇයි? මේ අය කොහොමද එහෙම ඕන අත්තක බය නැතුව වාඩි වෙන්නේ, ලැබුම් ගන්නේ? අන්න ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරනකොට මතු වුණා. බුදුහාරු මතු කරලා පෙන්නවා, මහණෙනි කුරුල්ලා ගහක අත්තක වහන්නේ අත්ත ශක්තිමත් නිසා නෙමෙයි. මුල් ශක්තිමත්ද කියලාද ඒ අදිෂ්ඨානයේ සහිතව නෙමෙයි. මොකක් ගැන විශ්වාසය තියලාද? තමන්ගේ තට්ටු දෙක ගැන විශ්වාසය තබලානේ. අත්ත කඩාගෙන වැටුණත් එයාට ඉගිලෙන්න පුළුවන්. ඒ නිසා අත්ත එයාට ශක්තියක් නෙමෙයි. ගහේ මුල් කුරුල්ලට ප්‍රශ්නයක් නැහැ. හයිය වුණත් නැති වුණත්, අත්ත වේලිලා තිබුණත් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමන්ගේ තටු දෙකේ විශ්වාසයේ මතයි කුරුල්ලෙක් අත්තක් මත ඕන තැනක ගහක වසන්නේ. මෙන්න මේ වගේලු ධර්මයේ ගමන් කරන කෙනා පන්සල කොතනද, ඒක මහා විහාරයක්ද? සමහර අය එහෙමයිනේ, යන්නෙම මහා විහාර. සමහර අය ජනප්‍රිය තැන් වලට විතරයි. ළඟ තියෙනවා මේ පුංචි පන්සල, බෑ අප්පා ඒකේ පිළිම වහන්සේ ලොකු නෑ, යන්න ඕන අර පන්සලට. අන්න පිළිම වහන්සේ වැඩ ඉන්න අඩි මෙච්චර උසයි. ගිහිල්ලා පෙරලි වඳිනවා, සිල් ගන්නවා. පින්වත්නි, ඒක එහෙම එකක් වෙන්නේ නෑ. තමන්ගේ සීලය බලවත් නම්, සමාධී සිත බලවත් නම්, ප්‍රඥාව බලවත් නම්, පියාපත් දෙක බලවත්, තමන්ගේ ශක්තිය බලවත්. එහෙම කෙනාට ඕන තැනක මේ ආධ්‍යාත්මික ගමන වඩන්න පුළුවන්. එදිනදා ජීවිතෙත් එහෙමයි. පින්වත්නි, දැන් මේ විහාරස්ථානයක් පාලනය කරන එකත් එහෙම තමයිනේ. ගෙදරක් පාලනය කරන එකත් එහෙමයි. කර්මාන්තයක් කරන එකත් එහෙමයි. එයා මෙයා අරයා නැති වුණාට තමන්ගේ ආත්ම ශක්තිය තියෙනවා නම්, දැක්ම හරිනම්, ඒ කියන්නේ පියාපත් දෙක හොඳටම ශක්තිමත්, ගහේ අත්ත ප්‍රශ්නයක් නැහැ, මුල් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමනේ සාර්ථක භාවය ලබන්නට පින්වත්නි ආත්ම ශක්තිය, අදිෂ්ඨානය, චිත්ත බලය අවශ්‍යයි කියන කාරණය මේ ධර්මානුකූලව අපට සිහිපත් කරන්න පුළුවන්. අත්තනා කුරුතේ ලක්කී, ඒ වගේම අලක්කී කුරුතත්තනම්. අත්තනා කුරුතේ ලක්කී, අලක්කී කුරුතත්තනම්. වාසනාව කැඳවගන්නේ කවුද? දෙයියෝ දෙන්නේ නැහැ. අම්මා තාත්තා දෙන්නෙත් නැහැ. තමන් විසින්මයි වාසනාව ධර්මයේ මතින් කැඳවා ගන්න ඕන. අලක්කී කුරුතත්තනා, අවාසනාව කැඳවගන්නෙත් තමන්ගේ ජීවිතයට තමන්මයි. කොච්චර හොඳ පවුල්වල ඉපදුන්නත් පින නැත්තම් ඒ ගමන යන්නේ නැහැ. හරියට ඉන්ධන නැති වාහනයක් මහා පාරේ වෝනින් ලයිට් එක පත්තු වෙලා
තව ටික වෙලාවකින් නතර වෙන්න වගේ අපේ ජීවිත අකාලේ මියදෙන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? ගිය භවයෙන් පුබ්බ කම්ම ගෙනාවට නව කම්ම නැහැ. අලුතෙන් එකතු කිරීමක් නැහැ. පින කුසලයට පරිවර්තනය කර ගැනීමක් නැහැ. වෙන ඕන තරම් දේවල් අල්ලා ගන්නවා, බදා ගන්නවා. ඉඩ කඩන්, දීපල, යාන වාහන, පට්ටම්, නම්බු නේ. ඒ කොහොම ගන්න කැමති. හැබැයි ධර්මයේ සාරේ අර අරටුව නිවන සොයන මගට ගමන් කරන්නේ නැහැ. පින්වත්නි, ඒක එහෙම හරියන්නේ නැහැ. ධර්මයේ සාරය අරටුව නෙලා ගන්නට අපි උත්සුක විය යුතුමයි. වාය මේතේව පුරිසෝ යාව අත්තස්ස නිප්පදා. අර්ථ සිද්ධිය වෙනකම්ම කවදාවත් උත්සාහය අතහරින්න හොඳ නැහැ. උත්සාහය අතහරින්න හොඳ නැහැ. පින්වත්නි, අන්තර්ජාලයට වැඩපු වෙලාවකදී මම දැක්ක ලස්සන රූපයක්. ලස්සන පාඨයකුත් තිබුණා. මහා වරුසාවක්. පුංචි ගලක කොනක කුරුල්ලෙක් ඉන්නවා බෙල්ල නමාගෙන. මහා ප්‍රපාතයේ පල්ලමේ බෙල්ල නමාගෙන ඉන්නවා. පියාපත් දෙක තද කරගෙන ඉන්නවා. මහා වරුසාව වහිනවා. හැබැයි වැටෙන්නෙත් නැතුව අර ගල්තලාවේ මහා වරුසාව දරාගෙන මේ කුරුල්ලා ඉන්නවා. අපේ ජීවිතත් ඒ වගේ. කවදාවත් සතර දිගින් බාධා ආවත් මේ ධර්ම මාර්ගයෙන් වැටෙන්න හොඳ නැහැ. එදිනදා ජීවිතෙත් එහෙමයි. ඒ ගමන බලවත් කරන්න අර කලින් මතක් කළා වගේ කුරුල්ලගේ පියාපත් දෙක ශක්තිමත් නම් ඕන තැනක වහන්න පුළුවන්. අත්ත කඩන් වැටුණත් කමක් නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ ගමන දැනගෙන යා යුතුමයි. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. පුංචි සිද්ධියක් අපි මෙතනට ගලපන්න කැමතියි. ධර්මයේ නැති තැන පින්වත්නි, මේ ගමන, මේ සසර මොනතරම් භයානකද. ගාල්ල පැත්තට පින්වත්නි දවසක් වැඩම කළා. ඒ ගෙදර මහා කරදරයක්. මොකද්ද ප්‍රශ්නේ? දිග කතාවක්, විනාඩියකින් දෙකකින් කියන්නේ කල්පනාව. පින්වත්නි, දෙන්නෙක් විවාහ වුණා. ඒ නෝනත් ලස්සනයි, ඒ මහත්තයත් හරිම ලස්සනයි. හැබැයි මේ අයගේ බලාපොරොත්තුව ලස්සන දරුවෙක් තමන්ගේ ජීවිතයට තුන්වෙනියෙක් එයි කියලා. එහෙම නැහැ. එන්න දරුවා මොකද වෙන්නේ? කුසේදිම නැති වෙනවා. පින්වත්නි, පිරිත් දේශනාවක් කළා. ඊට කලින් හරි දේවල් වුණා. මේ තරුණ නෝනා එයාගේ යාළුවෙක් පින්වත්නි එක පාටම ගෙදර මොකද්ද ප්‍රශ්නයක් වෙලා ගිනි තියාගෙන මැරුණා. හැබැයි මේ ගිනි තියාගෙන මැරිච්ච පවුල මේ ඇත්ත එක්ක සම්බන්ධයි. කිලෝමීටර 3-4ක් ගාල්ලෙන් එහාට. මේ තරුණ නෝනා මහ රාත්‍රියේ නිින්දෙන් අවදි වෙලා කියනවා, අලුත බැඳ එනෝන මට යන්න ඕන අර ගෙදරට. ඒ ගෙදර පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අයගේ ඔළුව අත ගන්න ඕන. නිින්දෙන් අවදි වෙලා නොගියොත් ගෙදර බඩු මූට්ටු කුඩු කරනවා. ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා යනවා. අර දරුවෝගේ මහ රාත්‍රියේ අර මහත්යත් දන්නවා. මහත්රු දෙන්නම දන්නවා. කතා කරලා මෙයාට අවස්ථාව දෙනවා. දරුවන්ගේ ඔළුව අත ගෑවොත් තමයි එයාට සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න පුළුවන්. නැත්තම් යකෙක් වගේ කේන්ති යනවා. කොණ්ඩේ කඩාගෙන දඟලනවා. මෙහෙම ගියා. ඔය නිසා තමයි අපට ආරාධනය කළේ ස්වාමීන් වහන්සේ මේක පරීක්ෂා කරන්න. එතනටම ගියා. පිරිත් දේශනාවක් කරලා ඔළුවට අත තෙබ්බුවා. දඟලන්න පටන් ගත්තා. හූ කියන්න පටන් ගත්තා. විලාප දෙන්න පටන් ගත්තා. මට යන්න බැරියෝ කියලා. පින්වත්නි, මං ඇහුවා ඒ කවුද කියලා. බැලින්නම් ගිනි තියාගද මැරිච්ච කෙනා ඉන්නේ කාගේ ළඟද? මෙයාගේ ඇඟි. ඇයි ඉන්නේ? ඉස්කෝලේ දෙන්න එකට ගිහින් තින්නේ. යාළුවෝ දෙන්න. ගිනි තියාගත් එක්කෙනයි මේ පැත්තේ දරුවෝ නැති වෙන එක්කෙනයි. මං එතකොට ඇයි අර දරුවෝ දෙන්නට මෙයා කැමති? හාමුදුරනේ, මට සමා වෙන්න, මට ඇඟක් නැහැ. මම වෙනින් ප්‍රශ්නයකට ගිනි තියාගත්තේ. දැන් තමයි තේරෙන්නේ මහත්තයා හරි හොඳයි කියලා. ඒ වුණාට දැන් පරක්කු වැඩි. මගේ දරුවෝ දෙන්න බලන්න ඕන.
ඒ නිසා ඇඟක් නැති මම යාළුවගේ ඇඟෙන් ඇවිල්ලා අර ඔළුව අත ගන්නවා. අනේ හාමුදුරනේ මාව නම් යවන්න එපා. මං කො කරදර කරන්නේ. අවසරය දෙන්නම් මේ නෝනට ඒ දරුවෝ දෙන්න බලා ගන්න. එහෙමනම් කමක් නැහැ හාමුදුරනේ බොහොම පිං කියලා ගොඩාක් විස්තර කිව්වා අපිට ඒව කියන්න වෙලා නැහැ. එදා යන්න ගියා. එදයින් පස්සේ තමයි පින්වත්නි දරුවෝ දවස් ඒ කියන්නේ අවුරුදු ගණනාවක් දෙකක් තුනක් එක දිගට කුසේදිම නැති වෙච්ච අර නෝනටත් නැවත දරුවෝ ලැබෙන්නේ නොලැබෙන දරුවෝ අර පරිද්දේශනාවෙන් පස්සේ බලන්නකො හිත වැරදුනහම ක්‍රෝධය ගත්තහම වෛරී සිතිවිලි ආවහම මේ ලස්සන ජීවිත මහා ගිනි ගොඩවල් වෙන හැටි. ඒ නිසා මේ බුදුදහම නිවන් දකින විතරක් නෙමෙයි. එදිනදා ජීවිතය සාර්ථක කරගෙන ආධ්‍යාත්මික ලෞකික ජීවිතයත් ආලෝකමත් කරගන්නට මග කියන අපූරු ප්‍රායෝගික දහමක්. පින්වත්නි අද ධර්ම දේශනාවේ මා හිතන්නේ දවස පුරා මේ දේශනාවේ දායකත්වයේ අපේ පින්වත් විතාරණ පවුලේ පින්වත් පිරිස පුංචි කාලේ ඉඳලා දානි පන්සලට ගෙනාපු හැටි අම්මා ඒ තාත්තා මේ දරුවෝ මට මතකයි. නම් එකින් එක කියන දන්නේ නැති වුණාට ඒ මුහුණු හරියට හුරුයි. ඒ නිසා අවුරුදු 15ක් වැඩ ඉන්නකොට අපේ ගමනේදී ඒ දානෙත් වළඳලා අපි මේ ධර්මචාරිකාවේ ගමන් කරන බව සිහිපත් කරන්න කැමතියි. නම් නොකියුවත් ඒ විතරණ අම්මා තාත්තා ඒ හැමෝමත් මම හිතන තවත් අය මී ගියා. මව් දෙමව්පියන් සහෝදර සහෝදරියන් පවුලේ ඔක්කොම සිහිපත් කරගන්න. ඒ හැමෝටම මේ පින් ලැබේවා. ඒ ඇත්තොත් බණ ඇසූ හැමෝමත් ගේ නමින් මිය ගියේ හැමටත් විශේෂයෙන් අපවත් වී වදාළ මේ මෑතක විහාරාධිපති අතිපූජනීය තලල්ලේ මහින්ද නායක හාමුදුරුවන්ට මහා නායක ස්වාමින් වහන්සේලාට අපේ සියලු මළගී ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. හැම දෙනා සුවපත් වේවා. නිවනින්ම නිවේවා. සසර ගමනින් මිදේවා කියලා සාදු කියන්නේ. දෙවියන්ටත් පින් දෙන්න සාදු කියන්න. මේ වගේ ලස්සන වැඩසටහන් මාලාවක් හැමදාමත් ඔබට කොහේ හිටියත් පොහොය දවසේ හිත පුණ්‍යවන්ත කරගෙන පුරහඳක් වගේ ආලෝකමත් කරගන්නට මාර්ගය සලසන්නේ සියත නාලිකාවේ සභාපතිතුමන් කාර්ය මණ්ඩලය හැම දෙනාම එකතු වෙලා ඒ හැම දෙනාටමත් ඒ සත් මග ගමන් කරන්නට යෝධ බලයේ ශක්තිය ලැබේවා කියලා සාදු කියන්න. මේ සඳහා විශේෂයෙන් අද පින්කම සඳහා ස්ථානය ලබා දෙමින් අපේ විහාරාධීශ්වර පූජ්‍යපාද තලල්ලේ ධම්මදේව ස්වාමින් වහන්සේ කටයුතු කළ මහා සංඝරත්නය උදව් කළ දායක කාරක ආදීන් සීල භාවනා සමිතියේ දායක සභාව හැමෝම ඉන්නවා නියෝජනය කරනවා. ඒ හැමෝටමත් ආශිර්වාද වේවා කියලා සාදු කියන්න. සිද්ධ කළ මහපිනේ බලයෙන් ඔබ සුවපත් වේවා. ඔබටත් පැමිණෙන අනන්තවත් කරදර බාධක දුක් පීඩා දුරින්ම දුරස් වේවා. බුද්ධාලෝකයේ ලැබේවා. ධර්මාලෝකයේ ලැබේවා. ආර්ය මහා සංඝරුවනෙහි ආශිර්වාද ලැබී හැම දිනම සුවපත් වේවා කියලා සාදු කියන්න. සිද්ධ කළ පින දෙවියන්ටත් මියගේ ඥාතීන්ටත් අපි හැම දිනාටමත් සම්බුද්ධ ශාසනයේ නැමැති මහා වනස්පති වෘක්ෂයෙහි ඒ අමාපලය අරටුව සාරේ නෙලා ගන්නට අපි හැමෝටම ශක්තිය බලය වාසනාව වේවා කියලා අදිෂ්ඨාන කරන්න. කෙලෙස් වෙනසේවා සත් සිත් නිවිජේවා රෝග දුරු වේවා හැමට යහපත උදා වේවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්දා
ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා සංඝ පීතෘන් වහන්සේලා රැසක් මේ ශාසනයට දායාද කරන්නට වරදුන් මේ ඓතිහාසික කුප්පියාවත්ත ශ්‍රී ජයසේකරාරාම පුරාණ විහාරස්ථාන පරිසරයේ සිට සීත ටීවී අමාවැස්ස පෝදා සජීවී විකාශයේ ධර්මදේශනාව පැවැත්වූ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පිරිකර පිළිගන්වන අතර වාරේ අප බොහොම ගෞරවයෙන් මතක් කරනවා මේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ මේ සජීවී වැඩසටහන සාර්ථක කරගන්නට උන්වහන්සේගේ අවවාද අනුශාසනාව අපට ලබා දුන්නා. ඒ වගේම සරියුත් මුගලන් පරම්පරාවේ දරුවන් වෙමින් ශ්‍රාවකයන් වෙමින් අරටුවක්සේ ධර්මදර ජීවිතයක මඟ පාදා ගන්නට මේ උතුම් නවම්පුන් පොහෝදා සීත ටීවී අමාවැස්ස පෝදා සජීවී විකාශයත් එක්ක ඔබ උදෑසන සිට එකතු වෙලා හිටියා. අද දවසේදී ධර්මදේශනාව පැවැත් වූ මාළඹේ අරංගල කහන්තුට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිත සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර මහස්තවරයන් වහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය මේ අවස්ථාවේදී පුද කොට සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.